වර්ගමූලය කියන පාඩම. වර්ගමූලය. ටියුට් තියෙන ටියුට් එකේ ලියන්න. නැති අය පොතේ ලියන්න. හරි. අපි වර්ගමූලය කතා කළා මීට ඉහතදී 8 පන්තියේදී. 8 පන්තියේදී කතා කළා. ඊට වඩා ටිකක් ලොකු එකක් තමයි දැන් කරන්න යන්නේ. හොඳයි පුතේ බලන්න. කාට හරි කියන්න පුළුවන්ද වර්ගමූලයක් කියන්නේ මොකක්ද කියලා? දැන් හිතන්නකෝ 25 කියලා. මේ දින 25 වර්ගමූලය. ඒකේ තේරුම මොකක්ද? බලන්න කියන කවුරු හරි කෙනෙක්. සෙරුරි මොකක්ද ඔයා හිතන්නේ වර්ගමූලය කියලා අපි කියන්නේ? මතීෂ මොකක්ද කියන්නේ? යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවම ගුණ කරගෙන යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරනවා. අපි මෙහෙම කියමුකෝ. දැන් පුතේ ඔන්න මූල 25 කියන එක මම මෙහෙම ලියනවා. 25 කියන්නේ 5 වරක් 5. එහෙමනම් 25 වර්ගමූලය මම කියනවා 5යි කියලා. 25 කියන්නේ 5 වරක් 5 නම් 25 වර්ගමූලය 5යි මේ. එතකොට තව උදාහරණයක් බලන්නකො. මං කියනවා 9 කියන්නේ 3 වරක් 3යි. 9 කියන්නේ. එහෙමනම් 9 වර්ගමූලය 3යි. බලන්න තම පහසුයි මම මේ කියන එක. 9 කියන්නේ 3 වරක් 3යි නම් 9 වර්ගමූලය 3යි. හරි? තව එකක් බලන්න. මම ලියනවා x සමානයි y ගුණ කිරීම y නම් මට කියන්නකො x ගේ වර්ගමූලය මොකක්ද? y. x ගේ වර්ගමූලය y. ඔයාලා දැන් කටපහන් ස්ක්‍රීන් එක දිහා බලන් හිටියට වෙන්නේ උත්තර දෙන්න මේ මයික් එක ඔන් කරලා. හරි නැත්තම් නින්ද යනවා අමාරුයි. කරන්න බෑ උදේට එහෙම නැත්තම්. හරි. එහෙනම් දැන් ඔයාලට පේනවා එහෙමනම් කෙනෙක්ගේ වර්ගමූලය හොයාගන්න නම් ඔයාලා කළ යුතු දේ කුමක්ද? මොකද්ද? සෙනුර ඒවා කරන්න ඕනේ මොකක්ද? දැන් ඔයාලට කෙනෙක්ගේ වර්ගමූලය හොයන්න ඕනේ. එහෙමනම් ඔයා මොකද්ද කරන්න ඕනේ? මම කියන්නේ. මොකද්ද ඔයා කරන්න ඕනේ? කාටද කියන්න පුළුවන්? සදෝෂ කෙනෙක්ගේ වර්ගමූලය හොයන්න ඕන නම් අපි මොකද්ද කරන්න ඕනේ? පුංචි දෙයක් තියෙනවා. සමුදි මොකද්ද ඔයා කියන්නේ? සමුදි පුතේ ඔයාගේ මේ ෆෝන් එක හරහට තියාගත්තා නම් ඔයාලට ස්ක්‍රීන් එක ගොඩක් ලොකුවට පේනවා. වෙන්රි ඔයා මොකද්ද කියන්නේ පුතේ? කෙනෙක්ගේ වර්ගමූලය හොයන්න නම් මොකද්ද කළ යුතු වන්නේ? අනිවාර්යෙන් ඒ කියන සංඛ්‍යාව සමාන ඉලක්කම් දෙකකින් ලියා ගන්න ඕනේ. නැත්නම් වර්ගමූලය හොයන්න බෑනේ. ඔයාලට පුළුවන් නම් කෙනෙක්ගේ වර්ගමූලය සමාන ඉලක්කම් දෙකකින් ලියා ගන්න. ඔයාට මේ කෙනෙක් යම්කිසි සංඛ්‍යාවක් සමාන ඉලක්කම් දෙකක ගුණිතයක් ලෙස ලියා ගන්න පුළුවන් නම් ඔයාට වර්ගමූලය හොයාගන්න පුළුවන් වෙනවා. හරි. එහෙනම් මට කියන්න පුළුවන් මෙහෙම. 49 කියන්නේ 7 වරක් 7යි. එහෙමනම් 49 වර්ගමූලය කුමක්ද? 7යි. right. හොඳයි පුතේ දාන්නකො මෙහෙම තරුව. ඔතන මම ඉස්සෙල්ලා දීලා තියෙනවා ටියුට් එකේ ටියුට් තියෙනවා ටියුට් එකේ ලියන්න නැතේ පොතේ ලියන්න. මෙන්න මේ ටික ඔතන අර උඩම හිස්තනේ මේ මම දෙන වර්ගමූලය යන කුමක්ද කියන තැන මේ ටික ලියා ගන්නකො ඉස්සරහම. මේක ඕනේ. ඔය ටික ලියා ගන්න. වර්ගමූලය යන කුමක්ද කියන තැන ඔය ටික ලියා ගන්න. ලියන්න යම් සංඛ්‍යාවක් යම් සංඛ්‍යාවක්
සමාන සංඛ්‍යා දෙකක යම් සංඛ්‍යාවක් සමාන සංඛ්‍යා දෙකක සමාන සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ගුණිතයක් ලෙස ගුණිතයක් ලෙස ගුණිතයක් කියන පුතේ ගුණ කිරීමක් ලෙස ගුණිතයක් ලෙස ලිවිය හැකි නම් ලිවිය හැකි නම් ලිවිය හැකි නම් ලිවිය හැකි නම් ඉන් එක් සංඛ්‍යාවක් ඉන් එක් සංඛ්‍යාවක් ඉන් එක් සංඛ්‍යාවක් ඉන් එක් සංඛ්‍යාවක් මුල් සංඛ්‍යාවේ වර්ගමූලය වේ මුල් සංඛ්‍යාවේ වර්ගමූලය වේ ඉන් එක් සංඛ්‍යාවක් මුල් සංඛ්‍යාවේ වර්ගමූලය වේ හොඳයි දැන් පුතේ එහෙනම් මේ වර්ගමූලය හොයන ක්‍රම කීපයක් තියෙනවා සංඛ්‍යාවල පළවෙනි එක තමයි මේ සාධක මගින් වර්ගමූලය සෙවීම ප්‍රථමක සාධක වලින් ප්‍රථමක සාධක භාවිතයෙන් වර්ගමූලය හොයන්න පුළුවන් මෙන්න මෙහෙම දැන් ඔන්න බලන්න අපි හිතමුකෝ 36 වර්ගමූලය ඕන කියලා මට හරි එතකොට මට 36 ලියා ගන්න වෙනවා සමාන සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස හරි ඒක මට දැක්ක සාමාන්‍ය 36 නම් අපි දන්නවා 6 වරක් 6 කියලා මේකේ සිස්ටම් එක මේකයි අපි මේ 36 බෙදනවා මෙන්න මෙහෙම ප්‍රථම සංඛ්‍යාව වලින් බෙදනවා දෙකෙන් බෙදපුවම 18යි 18 දෙකෙන් බෙදපුවම 9යි 9 තුනෙන් බෙදපුවම 3යි 3 තුනෙන් බෙදපුවම 1යි හරි එතකොට දැන් ඔයාලට පේනවා මම 36 බෙදපුවම මෙන්න මෙහෙම ඉලක්කම් හතරක් මට ආවා මම ලියනවා 36 සමානයි දෙවරක් දෙවරක් තුන්වරක් 3 කියලා දැන් මෙන්න මේ ඉලක්කම් ටික දෙන්නෙක්ට සමානව දෙන්න ළමයි දෙන්නෙක් කියනවා මම ওই ඉලක්කම් ටික එයාලට බෙදලා දෙනවා හරි එක ළමයෙක්ට දෙන්න ඕන දෙකේ කොට දෙකකුයි තුනකුයි ඔන්න එක්කෙන්ට දෙකකුයි තුනකුයි දුන්නා අනිත් එක්කෙනාටත් දෙකකුයි තුනකුයි දෙනවා එතකොට ඔන්න සමාන ගොඩවල් දෙකකට වෙන් කළා 36 දැන් ඔයාලට පේනවා එහෙනම් 36 කියන්නේ දෙවරක් 3 6යි දෙවරක් 3 6යි ඕක තමයි මට කරන්න ඕන වෙලා තිබුණේ මට ඕනේ මේ 36 සමාන ඉලක්කම් දෙකක ගුණිතයක් ලෙස ලියා ගන්න මම ඒකට කරපු හොර වැඩේ තමයි මේ තියෙන්නේ මම යාව බෙදුවටක් ගාලා බෙදලා බෙදෙන ඉලක්කම් ටික අරගෙන මෙහෙම ගොඩක් ගැහුවා ඔය ගොඩ සමාන ගොඩවල් දෙකකට වෙන් කළා මෙන්න මෙහෙම දැන් 36 කියන්නේ 6 වරක් 6 ඒ නිසා 36 වර්ගමූලය මං කියනවා 6යි කියලා. ඔන්න ඔහමයි වර්ගමූලය අපි හොයන්නේ. සමාන ඉලක්කම් දෙකකට ගොඩවල් ගහන්නයි ඕන. ඊට පස්සේ වර්ගමූලය නිකම් හොයන්න පුළුවන්. රයිට්. මේක හදාගන්න පුතේ. ජේසන් ඉස්සරම අපි 144 බෙදමු. හරි බලන්න කරගෙන යන්නකො. 144 ප්‍රථමක සංඛ්‍යාව වලින් පමණයි බෙදන්න ඕන. නිකම් බෙදන්න බෑ. only prime numbers ප්‍රථමක සංඛ්‍යා පමණයි. හරි බලමු පුතේ එහෙනම්. අපි ඉස්සරවම මේ දැන් සම්බන්ධ වෙන දරුවා පොඩ්ඩක් බලා ගන්න. අපි දෙකෙන් බෙදමු. දෙවරක් 7යි 72යි. දෙකෙන් බෙදුවා 36යි. දෙකෙන් බෙදුවා 18යි. දෙකෙන් බෙදුවා 9යි. තුනෙන් බෙදුවා 3යි. තුනෙන් බෙදුවා 1යි. හරි මට ලියන්න පුළුවන් එන 144 දෙකේව 4යි. තුනේව 2යි.
දෙකේව හතරකුයි තුනේව දෙකකුයි ලෙස මට ලියන්න පුළුවන්. හරි. දැන් මේ ඉලක්කම් ටික සමාන ගොඩවල් දෙකකට වෙන් කරමු. පුතේ ඔයාලට මම ඇහෙනවද ළමයි? ඔව් සර්. මේ සිග්නල් ලෝ කියලා වැටෙනවා එකයි මම මේ බැලුවේ. පුතේ මාව පැහැදිලිව ඇහෙන යාළුවෝ ටික පොඩ්ඩක් අතුස්සන්න. මාව පැහැදිලිව ඇහෙන අය. right. නැත්තම් මම නිකන් තනියම කියවගෙන යන සීන් එකක්ද දන්නේ නැහැ තියෙන්නේ ඒක මම මේ පොඩ්ඩක් බැලුවේ. හරි. ඕකේ. හරි එහෙනම් මට ලියන්න පුළුවන්. හරි. දැන් මම ලියනවා 144 සමානයි සමාන කොටවල් දෙකකට ගහමු. දෙකේව දෙකකුයි තුනේ එකකුයි දෙමු. දෙකේ දෙකයි තුනේ එකයි. නැවතත් දෙකේ දෙකයි තුනේ එකයි. දැන් ලියනවා මම 140 සමානයි දෙවරක් දෙක 4යි 4ක් 12යි 12 වරක් 12යි. එහෙනම් ඔයාලට පේනවා දැන් 144 වර්ගමූලය කීයද? 12. දැන් මෙතන ගේම තමයි මේක සමාන ඉලක්කම් දෙකකින් ලියා ගන්න එක. ඒක අපි කළා ලස්සනට. එහෙනම් උත්තරය 12යි. හරි? හොඳයි. ඊළඟට අපි යනවා 900 වර්ගමූල 400 වර්ගමූලය හොයන්න. ටිකක් ලොකු සංඛ්‍යාවක්. ඒත් ප්‍රශ්නයක් නෑ මේකම තමයි ක්‍රමය. 400 වර්ගමූලය. අංක 3. හදන්න පුතේ තනියම හදන්න. මට කියන්නකො මේ 900 අපි ලියන හැටි මට කියන්න බෙදපුවාම ආපු වගයන් ටික අපි අහමු. තේමිය පුතා කළාද? 900 බෙදුවද? ඔව් සර්. කියන්න බැටි මට 900ට ආපු ඉලක්කම් ටික. දෙකේ දෙකයි පහේ දෙකයි තුනේ දෙකයි. දෙකේ දෙකයි මම ලියන පිළිවෙලට තුනේ දෙකයි පහේ දෙකයි. අනිත් යාළුවා මොකද කියන්නේ මේක හරිද? හරි සර්. හරිනේ. එහෙනම් දැන් අපිට මෙයාව ගොඩවල් දෙකකට ගැහුවා එකේ දෙකේ එකයි තුනේ එකයි ඔය අතර ගුණ කිරීම දාන්න ඕනේ. ඔව් සර්. පහේ එකයි. ආයෙත් දෙකේ එකයි තුනේ එකයි පහේ එකයි. දැම්මට එනවා 900 සමානයි දෙවරක් 3 6යි හැවරක් 30යි. එවනම් ඔන්න සමාන ඉලක්කම් දෙකකින් මම ලියුවා 900. දැන් එහෙනම් 900 වර්ගමූලය කියන්නේ 30යි. දැන් ඔයාලට වැඩේ තේරිලා තියෙන්න ඕනේ. වර්ගමූලය කියන්නේ කුමක්ද කියන එක තේරිලා. පුංචි ළමෙක් ඇහුවොත් මොකද්ද අක්කේ අයියේ වර්ගමූලය කියන්නේ කියලා ඔයාලට පුළුවන් වෙන්න ඕනේ එයාට කියන්න. මොකක් හරි සංඛ්‍යාවක් කරන සමාන සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියපුවාම ඒකේ එකක් තමයි වර්ගමූලය කියන්නේ කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. රයිට්. ඊළඟට අපි යනවා තව එකකට 225 වර්ගමූලය හොයන්න. 225 වර්ගමූලය. හරි අපි අහමු 225. ඕෂි මට කියන්න 225ට කොහොමද පුතේ ආවේ ඉලක්කම් ටික? දෙකයි පහේව දෙකයි. ඇහුන්නේ තුනේ ඒව දෙකයි පහේව දෙකයි. නැහැ. දැන් ඇහුණා. අනිත් ළමයි මේක හරිද? හරි සර්. හරිනේ. හරි. දැන් තමයි කට්ටියට ඇහෙලා තියෙන්නේ. 3 වරක් 5යි 3 වරක් 5යි. එතකොට 3 වරක් 5 15යි 3 වරක් 5 15යි. උත්තරේ එනවා 225 වර්ගමූලය 15. right. හොඳයි. ඔය තමයි පුතේ මේ සාධක භාවිතයෙන් වර්ගමූලය හොයන හැටි. right. ඊළඟ එක තමයි අපි කරන්නේ මේ සන්නිකර්ෂණයේ භාවිතයෙන් වර්ගමූලය හොයන්නයි අපි යන්නේ. සන්නිකර්ෂණයේ භාවිතයෙන්. හරි. ටියුට් එකේ ඇති මාතෘකාවක් සන්නිකර්ෂණයේ භාවිතයෙන් වර්ගමූලය සෙවීම කිය.
අපි වර්ගමූලයේ පාඩමක තමයි මේ කතා කරමින් හිටියේ. එතකොට අපි අද කතා කරන්නේ සන්නිකර්ෂණයේ භාවිතයෙන් කොහොමද වර්ගමූලය හොයන්නේ කියන මාතෘකාව. දැන් පුතේ මෙහෙමයි. සන්නිකර්ෂණය කියන වචනේ තේරුම ආසන්න අගයකට ප්‍රකාශ කිරීම. හරි? එතකොට දැන් හිතන්නකො මෙහෙම. මට ඕනේ 10 වර්ගමූලය සොයා ගන්න. 10 වර්ගමූලය සොයා ගන්න මට ඕනේ. හරි? එතකොට මම මෙහෙම බලනවා දැන් 10ට කෙලින්ම දැන් වර්ගමූලය හොයන්න නම් කිසියම් සංඛ්‍යාවක් මෙහෙම සමාන ඉලක්කම් දෙකක ගුණිතයක් ලෙස ලියන්න එපේ. මොකක් හරි සංඛ්‍යාවක්. එහෙනම් මම දැන් 10 ලියා ගන්න ඕන සමාන ඉලක්කම් දෙකකින්. මට කියන්නකෝ රෝස් කොහොමද මේක ලියන්නේ මම 10? සමාන ඉලක්කම් දෙකකින් කියන්නේ 10 ලියන්න. කොහොමද ලියන්නේ? කවිෂ පුතා කොහොමද ලියන්නේ? 10 කොහොමද අපි සමාන ඉලක්කම් දෙකක ගුණිතයක් ලෙස ලියන්නේ? කවිෂා සෙව්වන්දි පුළුවන්ද කියන්නේ? දශම සංඛ්‍යාවක් එක්ක ඔව් ඒ කියන්නේ පුතේ දැන් මේක අපිට හරියටම කියන්න බෑනේ. මේක දැන් දෙවරක් පහ කියන්න බෑ මොකද 2යි 5යි කියන්නේ වෙනස් සංඛ්‍යා දෙකන්නේ. ඒතර මේක අපිට හරියටම කියන්න බෑ. හරි. එහෙනම් දැන් මම මෙහෙම කරමු. දැන් එහෙම ලියා ගන්න නැතුව අපිට මේ දෙන්නගේ මෙයාලගේ වර්ගමූලය කියන්නත් බෑ. මොකද වර්ගමූලය එපැයි වර්ගමූලය කියන්න ඔහොම ලියා ගන්න අවශ්‍යයි. හරි. අපි දැන් ඒකට ක්‍රමයක් හොයන්න යන්නේ. ඔන්න බලන්න. මම ගන්නවා 10ට වඩා අඩු සහ 10ට වඩා වැඩි හරියටම වර්ගමූලයේ දන්න සංඛ්‍යා දෙකක් මම හොයා ගන්නවා. හරි. 10ට වඩා අඩු එක්කෙනයි වැඩි එක්කෙනයි. 10ට වඩා අඩු එක්කෙනා හරියටම වර්ගමූලය දන්න සංඛ්‍යාව 9යි. වැඩි එක්කෙනා කවුද කවේෂ? 10ට වඩා වැඩි හරියටම වර්ගමූලය දන්න සංඛ්‍යාව කීයද? 11 බෑ 12 බෑ 13 බෑ 14 බෑ 15 බෑ 16 පුළුවන්. 16 වර්ගමූලයක් තියෙනවා හරියටම. හරි. දැන් 9 වර්ගමූලය 3යි කියලා මම ගන්නවා. ඊළඟට 16 වර්ගමූලය 4යි කියලා මම ගන්නවා. මෙයාගේ වර්ගමූලය 3යි මෙයාගේ වර්ගමූලය 4යි. හරි. එතකොට ළමයි දැන් ඔයාලට පේනවා 3යි 4යි තියෙන්නේ මේ. මේ අතර වෙන පූර්ණ සංඛ්‍යා නැහැ. එහෙනම් අනිවාර්යෙන්ම මේ 10 වර්ගමූලය වෙන්න ඕනේ දශම සංඛ්‍යාවක් කියලා ඔයාලට තේරෙන්න ඕනේ. 3 හා 4 අතර පිහිටි මොකක් හරි දශම සංඛ්‍යාවක් තමයි 10 වෙන්නේ. හරි. යන්නේ දශම සංඛ්‍යාව හොයන එකට තමයි මම කියන්නේ එයාගේ වර්ගමූලය හොයනවායි කියලා. එතකොට සිග්නල් තියෙන වීඩියෝ ඔන් කරගන්න සක්‍රිය පාඩම සම්බන්ධ වෙන්න. හරි. දැන් මම බලනවා මේ 3 හා 4 අතර තියෙන හරි මැද්ද තියෙන 3.5 නේ. 3.5. ඊට පස්සේ දැන් මේ 10 වැඩියෙන්ම ළඟ 9ටද 16ටද? උත්තර ඕනේ. 10 වැඩියෙන්ම ළඟ 9ටද 16ටද? 9ට ළඟයි. හරි. එහෙනම් මතක තියාගන්න මේ 10 වර්ගමූලයේ තියෙන්න ඕන 3.5ට අඩු පැත්තේ මෙන්න මේ පැත්ත තමයි තියෙන්න ඕන. හරි? 3.5ට වඩා අඩු පැත්තේ තමයි මේ 10 වර්ගමූලයේ තියෙන්න ඕනේ. හොඳයි. දැන් මම කරන්න යන්නේ 3.5ට වඩා අඩු දශම සංඛ්‍යා ටික අල්ලගෙන ಗುಣ කර කර බලනවා. 3.1 තියෙනවා. 3.2 තියෙනවා. 3.3 තියෙනවා. 3.4 තියෙනවා. ඕවා ටික ಗುಣ කරගෙන බලනවා මම මෙන්න මේ 10 එනවද කියලා. හරි මොකද සංඛ්‍යාවක් එයාගෙන්ම ಗುಣ කරපුවාම දැන් මේ 3 වරක් 3 9 එනවා මේ. 4 වරක් 4 16. අන්න ඒ වගේ ওই දෙක ಗುಣ කරපුවාම අපිට 10 එන්න ඕන. අපි දැන් ಗುಣ කර බලමු. ඒකයි මම කිව්වේ කැල්ල එකක් ගන්න කියලා. 3.1 3.1කින් ගුණ කරලා ටක් ගාලා මට උත්තරේ කියන්නේ කැල්ලකින් ගන්න. ප්‍රශ්නයක් නැහැ.
ඉක්මනට කියන උත්තරය කවුරු හරි කියන්නේ. 10.8යි 3.1 3.1කින් ගුණ කරපුවම කීයද? 10.8යි 9යි. 9යි. අනිත් අය හරිද මේ උත්තරේ? ළමයි දැන් කෝ ඔයගොල්ලෝ ඔහොම නම් ඉතින් වැඩ කරන්න බෑ ළමයි. සොරි සර් ඒක නෙමෙයි 9.61යි එන්නේ. ඒක දැන් මේ අනිත් අය ගුණ කරන්නේ නැද්ද? මතීෂ කැල්ල ගන්න නැද්ද හොයාගන්න? ඒක නැත්නම් තමයි සර්. මොකද්ද? හරි. එහෙනම් 10 ආවේ නැහැ. අපි ඊළඟට ආයෙ එකක් ගුණ කරලා බලමු. 3.2 3.2කින් ගුණ කරලා මට උත්තරයක් කියන්න. 10.2යි 10.4 දෙකයි 2.4. හතර. 10 පැන්නා. හරි. 9.6 නම් 10ට වඩා අඩුයි. අරක 10 පැන්නා. ඒ කියන්නේ දැන් ආයෙ ගුණ කරන එක තේරුමක් නැහැ. මොකද ගුණ කළාට දැන් 10 එන්නේ නැහැ. එහෙනම් අපි උතරින් නවත්තනවා. දැන් ඔයාලට තේරෙන්න ඕන 10 ආවේ නැහැ. 10ට ආසන්න ගාණක් නම් ආවා. මට කියන්න මේ දෙන්නගෙන් වැඩිපුරම 10ට ළඟ එක්කෙනා කවුද? 9.61ද 6.24ද? වැඩිපුරම 10ට ළඟ එක්කෙනා කවුද? 10.24 10.24. ඔව් නේද? ඇයි දන්නවද? දැන් මේ 9.6ට 6.1ට 10 වෙන්න තව 39ක් ඕනේ. 39ක් අපහොම තමයි යා 10 වෙන්නේ. නමුත් මෙයාගේ 10ට වඩා 24යි වැඩි. ඒ කියන්නේ මෙයා තමයි වැඩිපුර ළඟ එක්කෙනා. නැවතත් අහගන්න. 9.61ට 10 වෙන්න තව 39ක් ඕන. නමුත් 10.24ට තව 20 එයා වැඩිපුර ඉන්නේ 24යි. එහෙනම් මෙන්න මෙයා තමයි ළඟ එක්කෙනා. හරි? එයා තමයි ළඟ එක්කෙනා. එහෙමනම් ළමයි මම කියනවා 10.24 වර්ගමූලය නම් 3.2යිනේ. කවුරු හරි ඇහුවොත් මම කියනවා 10 වර්ගමූලය සමාන නැහැ. ආසන්න වශයෙන් සමානයි 3.2ට කියලා. ඒකට තමයි අපි කියන්නේ සන්නිකර්ෂණය කරනවා කියලා. හරි? එහෙනම් මම කියනවා 10ට වැඩියෙන්ම ළඟ 10.24නේ. මම කියනවා 10 වර්ගමූලය සමාන නැහැ. කෙලින් ඉරි ගහන්න එපා. ආසන්න වශයෙන් සමාන මේ ඇදයට ගහන්න සමාන කිරීම. ආසන්න වශයෙන් සමානයි කීයද? 3.2යි. ඔන්න ඕකට තමයි පුතේ කියන්නේ සන්නිකර්ෂණයේ වර්ගමූලය සොයනවා කියන්නේ. හරි. හොඳයි එහෙනම් අපි දැන් හොයන්නේ මේ විදිහට තමයි කවිෂෝයි ටියුට් එකේ තියෙන පළවෙනි ගාන මොකද්ද? සන්නිකර්ෂණයෙන් හොයන එකේ. 37 වර්ගමූලය. ඈ? 36 වර්ගමූලය. නෑ ඒක අපි හැදුවනේ. අපි එදා හැදුවා නේද ළමයි මේ අර ටික? ඊට පහ තියෙන්නේ. පහනේ තියෙන්නේ. ඔව්. අපි මේ අර සාධක මගින් වර්ගමූලය සෙම හැදුවා. දැන් අපිට තියෙන සන්නිකර්ෂණය පහ මං හිතන්නේ තියෙන පළවෙනි ගාන. හරි. පහේ වර්ගමූලය හොයන්න තියෙන්නේ. එතකොට අපි අර වගේම ගමු. මම එකක් කරලා පෙන්නන මේකෙත් තව අඩු එකයි වැඩි එකයි ගන්නවා. අඩු එක 4 වැඩි එක 9. හරි. අඩු එක්කෙනාගේ වර්ගමූලය රෝස් 2යි වැඩි එක්කෙනාගේ 3යි. මෙයා 2යි මෙයා 3යි. එතකොට මේ දෙක අතර තමයි වර්ගමූලය තියෙන්න ඕනේ. හරි මැද්ද තියෙන 2.5. පහ වැඩිපුරම ළඟ 4ට. එහෙමනම් ඕකේ වර්ගමූලය තියෙන්න ඕනේ දරුවනේ අඩු පැත්තේ. අඩු පැත්ත කියන්නේ මෙන්න මේ පැත්ත. අඩු පැත්තේ තියෙනවා දශම සංඛ්‍යා 4ක්. 2.1 2.2 2.3 2.4 කියලා. 1.1 2.2 2.3 2.4. ඔයාලා මේවා ගුණ කර කර බලන්න පහට වැඩියෙන්ම ආසන්නව ලැබෙන සංඛ්‍යාව මොකක්ද කියලා. හරි. හොඳයි. ටක් ගාලා ගන්න කැල් එක 21 21කින් ගුණ කරලා උත්තරේ කියන්න 2.1 2.1කින් ගුණ කරලා 4.41 4.41. හරි.
ඊළඟට තව ඉස්සරහට යන්න වෙනවා 2.2 2.2 ගුණ කරලා කියන්නකෝ 2.8 නෑ වැරදි 4.84 4.84 තව ඉස්සරහට යන්නේ තාම 5 වුන්නේ නෑනේ 5 වෙනකම්ම යන්න ඕන ඊට පස්සේ 2.3ක් ගුණ කරලා බලමුකෝ කියා දෙන්නේ 5.2 5.2 දෙලාට කැල්ල එකක් තිබ්බනේ හරි දැන් පුතේ 5 පැන්න දැන් ඉතින් ආයෙ ගුණ කරන එක තේරුම් ගන්න දැන් මෙතනින් හොයාගන්න 5ට වැඩිපුරම ආසන්නාගේ කවුද 4.84ද 5.29ද වැඩිපුරම ළඟ එතනින් හොයාගන්න මෙන්න මේ දෙනගෙන් කවුද වැඩිපුරම 5ට ළඟ සංඛ්‍යාව 4.8 ඔයගොල්ලෝ සාමාන්‍ය පන්ති වගේ මේ මයික් ඔන් කරලා කතා කරන්න. ඔන් කතා කරලා ඔෆ් කරන්න. හරි? 4.84 තමයි වැඩිපුරම ළඟ. එහෙමනම් 4.84 වර්ගමූලය 2.2 නේ. එහෙනම් මම කියනවා 10 පළමු සන්නිකර්ෂණාගය 2.2 කියලා. හරි? සමාන නැහැ ආසන්න වශයෙන් සමානයි 2.2 දැන් තේරෙන්න ඕන මේක රයිට් මේක ලියන්න පැහැදිලිව හදාගන්න වැල්වට අරන් නැහැ ඔය වගේ පැහැදිලිව හදාගන්න හරි බලමු ළමයි 55 වර්ගමූලය එතකොට මං හොයනකොට මේ දෙන්නට දෙපැත්තෙන් තියෙන අඩු එකයි වැඩි එකයි කවුද? කවුද තියෙන්නේ ප්‍රවීන්? අඩු එකයි වැඩි එකයි. අඩු පැත්තේ කවුද වැඩි පැත්තේ කවුද? ප්‍රවීන් දේශක කියන්නේ. ඉක්මන් කරන්න වෙලා යනවා. අඩු පැත්තේ කවුද ඉන්නේ වැඩි පැත්තේ කවුද ඉන්නේ ඔය කියාගන්න බෑනේ වැඩක් නැහැ නේ සර් අඩු පැත්තේ 7යි වැඩි පැත්තේ 8යි 49යි 64 ඔව් 55 වල අඩු පැත්තේ ඉන්නේ 49 එයාගේ වර්ගමූලය 7යි එහෙනම් අනිත් එක්කන ටක් ගාලා හොයාගත්ත හැකි මොකද මේ පැත්තේ 8 එන්නේ 8 වර්ගය 64යි. එහෙනම් මෙතෙන්ට එන්නේ 64යි. හැබැයි පුතේ ඔයාලා ඔහොම හදන්න නැත්තම් නිකන් ඔය ස්ක්‍රීන් දිහා බලන් හිටියට කිසි තේරුමක් නැහැ. 8යි. එතකොට දැන් මේකේ වර්ගමූලයේ තියෙන මෙන්න මේ සංඛ්‍යා දෙක අතර කියලා අපිට පේනවා. ඔය අතර පිහිටි හරි මැද්දේ තියෙන්නේ 7.5 නේ. එහෙනම් මෙයා වැඩිපුරම ළඟ කාටද 64ටද 49ටද 55 වැඩිපුරම ළඟ 49ට 49ට තමයි ළඟ එක්කිනා නේද එහෙනම් දැන් අපි කරන්න ඕන අඩු පැත්තට අපි යන් මේ බලන්න එහෙනම් වර්ගමූලයේ තියෙන මෙන්න මේ අඩු පැත්තේ 7.1 7.2 7.3 7.4 හෝ 7.5 හරි හොඳයි අපි එහෙනම් බලමු ගුණ කර බලනවා මං 7.1 මං හැමෝටම අවස්ථාවක් දෙනවා දැන් 7.1 ගුණ කරපුවාම මට කියන්න එන උත්තරේ මං අහන ගෙනා කියන්න එයා කෙනක මං යන්නේ ඉස්සරහට නුදුරු පුතා කියන්නේ 7.1යි 7.1 ගුණ කරපුවාම කීයද කැල්ලකින් හරි ගහලා කියන්න 50.41 50.41 මොකද යාළුවෝ ටික කියන්නේ හරිද හරි සර් ඊළඟට වෙනුරි කියන්න මට 7.2 සිග්නල් තියෙන වීඩියෝ ඔන් කරගන්න 7.2 වෙනුරි
51.874. 51.874. තව ඉස්සරහට යන්න. ඉරේන් කියන්නේ 7.3 7.3ෙන් ගුණ කරපුවම පුතේ කීයද එන්නේ? ඉරේන් කියන්නේ 53.29 0.29. සසේනි දුව කියන්න 7.4 7.4ෙන් ගුණ කරපුවම කීයද එන්නේ? සසේනි එහෙනම් කියන්නකො ඒකට හුවින් පුතා කියන්න. කීයද එන්නේ? 7.4 7.4ෙන් ගුණ කරපුවම. නෑ මදුෂානි කියන්න. කීයද? 54.76 54.76ද? ළමයි ඒ ගන්නද? අපු කෙනෙක් කියන්නකෝ. 54.76 54.76. තව ඉස්සරහට යන්න වෙනවා. 7.5 ගුණ කරලා බලමු. උත්තරේ කියන්නකෝ. ඔෂාන් ඉන්දුෂෝසාන් කියන්න. 56.25 56.25. හරි. ඔයාලට පේනවද දැන් අපි මේ ඉස්සරහට පැන්න දැන් 55 පහ වුණා. එන උතින් නවත්තන්න ඕන දැන්. හරි. ඒ වගේම ඔයාලට පේනවද මෙන්න මේවා ಗುಣ කරපු එකේ කිසිම තේරුමක් නැහැ. එතකොට අපි ඒවා ಗುಣ කරන්න ඕනේ නැද්ද? ඇත්තටම ඕනේ නැහැ ළමයි. ඇත්තටම ඕනේ ඔයාලා ගෙස් කරන්න උතනින්. හරි. වැඩිපුරම නාගේ එක්කෙනා මෙයා එහෙනම් අපි ඉස්සරම 7.3 ගුණ කරලා බලමු. අන්න එහෙම හිතලා ගුණ කරන්න. හරි. එතකොට මේ මුල් ටික ගුණ කරපු එක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට ලිව්වට ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මෙන්න මේ දෙන්න තමයි ඕන මට දැන්. මෙන්න මේ දෙක තමයි අවශ්‍ය වෙන්නේ. මේකෙන් මම හොයා ගන්නවා වැඩිපුරම 55ට ළඟ එක්කෙනා කවුද කියලා. කවුද ළමයි? කවුද ළඟ එක්කෙනා? 54.76. ඔව් නේද? මේක තමයි ළඟ එක්කෙනා. හරි. එහෙනම් මං එයාගේ වර්ගමූලය තමයි ගන්නෙ. 55 වර්ගමූලය ලෙස මම ලියනවා. 55 වර්ගමූලය ආසන්න වශයෙන් සමානයි 7.4යි කියලා. 55 වර්ගමූලය ආසන්න වශයෙන් සමානයි 7.4යි. එතකොට බලන්න මම එන්න පියවර අඩු කරගෙන යනවා. දැන් ඉතා කුඩා පියවර ටිකක් ලියන්න. ඉස්සලා වගේ ලියන්නේ නැහැ ගොඩාක්. රයිට්. එකත් ලියන්නකො. හොඳයි. බලන්න පුතේ 245 වර්ගමූලය මේ පැත්ත වහින්න යන ළමයි ඉක්මන් කරන්න. අඩු පැත්තයි වැඩි පැත්තයි අපි ගමු. අඩු පැත්තේ ඉන්නවා 225. වැඩි පැත්තේ ඉන්නවා කීයද ඉන්නේ? 256 ඉන්නේ. ඔව්. දැන් අපි මේ දෙන්නගේ වර්ගමූලය ගමු. මෙයාගේ 15යි මෙයාගේ 16යි. හරි මැද්දේ ඉන්න ඕනේ නම් 15.5. මෙයා වැඩිපුරම ළඟ 245 වැඩිපුරම ළඟ 256ට නේද මේ පැත්තට ළඟ. එහෙනම් දැන් ඔන්න අපි වැඩි පැත්ත තෝරගන්නයි යන්නේ. වැඩි පැත්තේ තියෙන දශම සංඛ්‍යා ටික තෝරගමු. හරි. මම ගන්නවා 15.6 ඉස්සරෝම. හරි. කියන්නකො 15.6 ගුණ කරපුවාම කීයද එන්නේ? හදපු එක කියන්නකො මට. 243.36. 243.36. ඒක හරියන්නේ නැහැ. තව ඉස්සරහට යන්න වෙනවා. 15.7ෙන් ගුණ කරමු. කියන්න උත්තරය.
246.4 245 පහු කරන් ගියා නේද? 245 පැන්න. එහෙනම් ඔතන නවත්තන්න ඕනේ. දැන් හොයන්න ඕන 245ට වැඩිපුරම ළඟ මේ දෙන්නගෙන් කවුද කියලා. අපිට පේනවා බැලු බැලමට මෙන්න මෙයා ළඟයි. හරි. එහෙනම් මම ලියනවා 245 පළමු සන්නිකර්ෂණ අගය 15.7 කියලා. ඔච්චරයි. කවුරු හරි ඉවරද පුතේ? ඉවරයි සර්. ඉවරයි සර්. හොඳයි. හරි. දැන් මට උත්තර දෙන්නකෝ එහෙනම්. 77 ඉන්නවා. එයාගේ දෙපැත්තේ සංඛ්‍යා දෙකක් මෙහෙම තියෙනවා. එතකොට අඩු පැත්තයි වැඩි පැත්තයි. අඩු පැත්තේ 77ට වඩා අඩු හරියටම වර්ගමූලය දන්න සංඛ්‍යාව කීයද? 64. 64යි. වැඩියෙන් එක්කෙනා කීයද හරියටම වර්ගමූලය දන්න එක්කෙනා? 81. හරි. දැන් අපි මේ දෙන්නගේ මූලය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට මම ලියනවා 64 වර්ගමූලයයි 81 වර්ගමූලයයි. 64 වර්ගමූලය 8යි 81 වර්ගමූලය 9යි. එහෙනම් අපි දන්නවා අනිවාර්යෙන් මේ දෙන්නගේ 77 වර්ගමූලය තියෙන්න ඕනේ පුතේ මෙන්න මේ සංඛ්‍යා දෙක අතර. එතකොට මැද ඉන්නේ 8.5යි. එහෙනම් 77 වැඩිපුරම ළඟ කාටද? 64ටද 81ටද? 81ට. 81ට. එහෙමනම් මෙන්න මේ පැත්තේ තමයි ඔය කියන සංඛ්‍යාව තියෙන්න ඕනේ. වැඩි පැත්තේ. හරි. ඉතින් අපි අහඹු ලෙස සංඛ්‍යා දෙක තුන ගුණ කරලා බලනවා 74 ළඟම එක්කෙනා ඉන්නේ කවුද කියලා. එහෙනම් මම ඉස්සරම ගුණ කරනවා 8.6 වගේ ගුණ කරලා බලන්න. හොඳයි. 8.6 8.5 ගුණ කරපුවම ආපු සංඛ්‍යාව කියන්න මට. කෙනෙක් ගුණ කරා නම් කියන්න. 73.96යි. 73.99. අනිත් අලුව මොකද කියන්නේ? 9යි 6 සර්. 9යි 6 නේ. කැල්ලකින් හරි කමන්නේ ගුණ කරලා මට කියන්න. ඊට පස්සේ තව ඉස්සරහට යන්න වෙනවා 88.7 8.7න් ගුණ කරපුවාම ආපු එක්කෙනා කියන්න මට කේශාරි කියන්න. කීයද ආවේ? සර් මට ආවේ 75.69. මේ කීය ගුණ කරපුවමද 86 86න්ද? 8.7 වැඩි කිරීම 8.7. ආ 75.69 කියනවා තමයි නේද? 75.69යි. right. ඊළඟට 8.8 තව ඉස්සරහට යන්න වෙනවා. 8.8 8.8න් ගුණ කරපුවම කීයද ආවේ කියන්නකෝ? 77.44. 77.44. එහෙනම් එතනින් එහාට ගිහින් වැඩක් නැහැ නේද? මොකද 74ට වඩා වැඩි වුණා. ඒතර පුතේ දැන් අපිට පේනවා 74 ළඟම අගේ අපි හොයාගමු මෙතන. 74 ආසන්න මගේ තමයි මෙන්න මෙයා. නේද? ඒක තමයි ළඟම එක්කින. එහෙනම් අපි එයාගේ වර්ගමූලය 8.8යිනේ. එහෙනම් අපි කියනවා 77 වර්ගමූලය ආසන්න වශයෙන් සමානයි. හරියටම සමාන නැහැනේ. ආසන්න වශයෙන් සමානයි 8.8යි කියලා අපි කියනවා. එහෙනම් උත්තරය ඔන්න 8.8. ඕක තමයි සන්නිකර්ෂණයේ කතන්දරෙ. ඉතින් හරි ලේසි මේ ගුණ කරගන්න පුළුවන් වුණා නම් හරියටම නේද? හරි. හොඳයි පුතේ බලමු එහෙනම් ගාන. හරි. අපි ගණන් කීපයක් හදමු. මම හිතන සමහරක් පන්ති වල නම් මම මේක තියරි කියලා දුන්නා මේ පේපර් ක්ලාස් වල මේ ළමයිට ඉල්ලීම මත. හරි. අපි දැන් එහෙනම් මේකත් හදලා බලමු. right. මේක පුතේ මෙන්න මෙහෙමයි. කතන්දරේ ලේසි. අපි ගමු මම ලේසි උදාහරණයක් ඉස්සෙල්ලා ගන්න. මෙන්න මේ වගේ සංඛ්‍යාවක
වර්ගමූලය සොයන්න කියලා කියනවා. හරි මේක සාමාන්‍යකර්ෂණ හොයන එක ටිකක් අමාරුයි මොකද ලොකු සංඛ්‍යාවක්නේ. ඒ නිසා අපි මෙන්න මෙහෙම ක්‍රමයක් ඔකට පාවිච්චි කරනවා. හොඳට බලා ගන්න. ඒක පියවර කීපයක් තියෙනවා. ඉස්සරව මේ සංඛ්‍යාව අග ඉඳන් ඉලක්කම් දෙක බැගින් වෙන් කරන්න. හරි අග සිට ඉලක්කම් දෙක බැගින් වෙන් කරලා. ඒතර අපිට පේනවා මෙතන එනවා 17යි 64. 17යි 64 එනවා. හරි. එතකොට අග ඉලක්කම් දෙක ඔන්නම වෙන් කළා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ මුල් තියෙන සංඛ්‍යා දෙක තියෙනවනේ පළමු සංඛ්‍යා දෙක. මෙන්න මෙයාට හරියටම වර්ගමූලයක් නැහැනේ. එතකොට මෙයාට වර්ගමූලයක් නැතිනම් ඊට වඩා අඩු හරියටම වර්ගමූල තියෙන සංඛ්‍යාව හොයා ගන්නවා. කවුද? 17ට වර්ගමූලයක් නැති නිසා 17ට වඩා අඩු වර්ගමූල තියෙන සංඛ්‍යාව කවුද ළමයි? 16 නේ. උත්තර දෙන්න හැමෝම උත්තර දෙන්න. 16යි. හරි. එහෙනම් මම 16 වර්ගමූලය හොයා ගන්නවා. 16 වර්ගමූලය 4යි. හරි. එයා 17ට නැති නිසා තමයි මම 16 ගත්තේ 4යි. ඒක පුතේ මෙන්න මෙතනනුයි මෙන්න මේ 14 උඩිනුයි දාගන්න. වම් පැත්තෙන් සහ 14 වම් පැත්තෙන් සහ 14 උඩින් දාගන්න. හරි. ඊට පස්සේ ඒ දෙන්න ගුණ කරලා ගන්න 4 වරක් 4 16. හරි. ගුණ කරලා ගත්තා. දැන් අපි අඩු කරමු. ඒතර මෙතනට එනවා 1යි 17න් මේ 7න් 6ක් 1යි. ඊට පස්සේ මෙන්න මේ 64 පල්ලෙහාට අරන් එන්න. 64. හරි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මෙතනින් ආයෙ බෙදනවා. හරි. දැන් පුතේ ඊළඟට මම කරන්නේ මේ සංඛ්‍යාව තියෙනවනේ කවුද උඩ තියෙන 4 තියෙනවනේ. මෙන්න මේ 4. ඔය 4 දෙකෙන් ගුණ කරනවා. එහෙම නැත්නම් මෙයා ගුණ කරත් හරි ඈ. රයිට්. 4 දෙකෙන් ගුණ කරපුවාම මට එනවා 4 වරක් 2 8යි. 4 වරක් 2 8යි. ඒ 8 දානවා මම මෙන්න මෙතනින්. දාලා මෙතනට කොටුවකුත් දාගන්නවා මෙන්න මෙතනට. ඒ කොටුවම මම මෙතනටත් ලියනවා. ඔන්න ඔතනට. හරි? ගණන් කීපයක් අද්දවට වැඩි තේරෙයි. ඔය කොටුව මම ඔතනට ලියනවා. ඊට පස්සේ මම බලනවා මෙන්න මේ කොටුවට දානවා මොකක් හරි සංඛ්‍යාවක්. මොකක් හරි සංඛ්‍යාවක් මෙන්න මේ කොටුවට දානවා. ඒ සංඛ්‍යාව මෙතනටත් දානවා. ඊට පස්සේ මේ දෙන්න ගුණ කරපුවාම 164 හෝ ඊට ආසන්නයක් එනවනම් එන විදියට ඔතනට අපි සංඛ්‍යාවක් දානවා. හරි. එතකොට දැන් අපිට තේරෙන්න ඕන 81 කියන දැන් මෙතනට අපි 1 දාලා බලමු. මම මෙතනට 1 දානවා. බිංදුව දාන්නම්. බිංදුව දාලා මෙතනට බිංදුව දානවා. එතකොට 80 වරක් බිංදුව බිංදුවයිනේ. මේ දෙන්න ගුණ කරපුවාම 80 වරක් බිංදුව බිංදුවයි. එහෙනම් ඒක හරියන්නේ නැහැ. අපි 1 දාමු බලන්න. දෙකටම 1 දාන්න ඕනේ. මෙයාටත් 1 මෙයාටත් 1. දැන් 81 එකෙන් ගුණ කරපුවාම 81යිනේ. ඒක වැඩක් නැහැ. 164 එන්නේ නැහැ. දෙක දාලා බලමු. ඔය කොටුවට දෙක දාලා බලන්න. 82යි මෙතනටත් 2යි. දැන් ඔයාලා ගුණ කරන්න 82 දෙකෙන්. උත්තරේ 164ක් එනවා. එහෙනම් ඔය කොටුවට එන්නේ 2යි. හරි? 82 ඒවා දෙකක් 164යි. තව තියෙනවා නම් අඩු කරන්න. මෙතන එන උත්තරේ බිඳුව. එහෙනම් ඔයාලට තේරෙයි මෙයාගේ වර්ගමූලය 42යි කියලා අපි සලකන්නේ. 42යි. හරි. පොඩ්ඩක් බලාගෙන ලියන්න එපා මොනවත්. මේ ලියලා ඉවර ඇති. පොඩ්ඩක් බලාගන්න කියනකොට කමක් නැහැ. මේ ක්‍රමයේ පුතේ ඔලුවට දාගන්න ඕනේ ලියලා වැඩක් නැහැ නැතුව. 1089 වර්ගමූලය හොයන්නයි මම යන්නේ. පොඩ්ඩක් බලන් ඉන්න ඊට පස්සේ වැඩේට වහිමු අපි. හරි. පළවෙනි පියවර තමයි මෙයාව ඉලක්කම් අග සිට ඉලක්කම් දෙක බැගින් වෙන් කරනවා. ඒ කියන්නේ 10යි 89 ලෙස වෙන් කරගන්න. ඊට පස්සේ අපි බෙදනවා මෙන්න මෙහෙම. අපි බෙදන්න
ගන්න පුතේ මෙන්න මේ සංඛ්‍යාව. මොකද්ද? එක්ක මේකේ වර්ගමූලය දැනගන්න ඕනේ. නැත්තම් ඊට වඩා එයාගේ වර්ගමූලය නැහැනේ. දන්නේ නැහැනේ 10 වර්ගමූලය. එහෙම නැත්නම් ඊට වඩා අඩු හරියටම වර්ගමූලය දන්න සංඛ්‍යාව අපි හොයාගන්න ඕනේ. කවුද? 10ට අඩු එක්කෙනා කවුද ඉන්නේ? 9 9නේ. 9 ඉන්නේ. එහෙනම් 10ට වඩා අඩු වර්ගමූලය දන්න සංඛ්‍යාව අපි ගන්නවා 9යි කියලා. 9 වර්ගමූලය කවුද? 4යි. ඒක මෙතන 9 වර්ගමූලය 3යි. ඒක මෙන්න මෙතනින් සහ මේ උඩින් දානවා. දැන් 3 වරක් 3 9යි කියලා ಗುಣ කරලා යටින් දාන්න. දැන් අපි අඩු කරමු. හරි? 9යි ඊට පස්සේ අඩු කරපුවාම මෙතනට එනවා 1යි 10න් 9ක් 1යිනේ. මේ 89 පල්ලෙහාට ගේන්න. ඔන්න ගෙනාවා. ඊට පස්සේ අපි හරි මෙන්න මෙයාගේ දෙගුණය එහෙම නැත්නම් මෙන්න මෙයාගේ දෙගුණය උදන්ට දානවා. 3 දෙගුණය 9යි. හැමතිස්සෙම දෙගුණය ගන්නෙ. 3 දෙගුණය 9යි. sorry 3 දෙගුණය 6යි. 3 වරක් 2 6යිනේ 6යි. කොටුවකුත් දාන්න. ඒ කොටුව මෙතනටත් දාන්න. දැන් ඔය කොටුවට එකම ඉලක්කමක් දාන්න ඕන. ගුණ කරපුවාම 189ක් එන්න හෝ ඊට ආසන්න අගයක් එන්න ආසන්න අඩු අගයක් එන්න. මොකද්ද අපි දාන්නේ? කීවරක් කිය දෙන්නේ? එක දැම්මට එන්නේ නැහැ දෙක දාලා බලන්න. නස 3 නේ. 3 දාලා බලන්න එනවා. එතකොට 3 මෙතන 63යි මෙතන 3යි. 63 3ෙන් ගුණ කරපුවාම මට එනවා හරියටම උත්තරේ 189යි කියලා. එහෙනම් ওই කොටුවට එන්නේ 3. හරි? එහෙනම් 63 වරක් 3 189යි. අඩු කරන උත්තරේ බිඳුවයි. එහෙනම් ඔයාලට තේරෙනවා 1089 වර්ගමූලය මෙන්න මෙතනට නගිය අපි ගන්නෙ 33යි කියලා. මෙන්න මේ උත්තරේ 33යි. හරි බලමු පුතේ. ඉස්සරවම අග ඉඳන් ඉලක්කම් දෙක ගන්න වෙන් කරන්නේ. එතන මම ලියනවා 8යි 41යි. හරි? ඊට පස්සේ අපි මේක බෙදනවා. මෙන්න මෙයාගේ වර්ගමූලය නෑනේ. ඊට අඩු වර්ගමූලයක් තියෙන සංඛ්‍යාව කීයද ළමයි? කියන්නේ 4 4 නේ. 4. එහෙනම් අපි 4 වර්ගමූලය තමයි ගන්න. මේ sorry. ඔව් 4 වර්ගමූලය 2යි. ඒ දෙක මෙතනට දානවා. මේ උඩිනුත් දානවා. ඊට පස්සේ දෙවරක් දෙක 4යි කියලා අපි ගන්නවා. අරන් අඩු කරමු අපි. මෙතනට 4ක් එනවා. මෙතනට 4යි මෙතනට 1යි. ඊළඟට මෙන්න මෙයාගේ දෙගුණය ගන්න. දෙකේ දෙගුණය 4යි. දැන් මේ කොටුට ඉලක්කමක් අපි දානවා. ගුණ කරපුවාම 441 එන්න ඕනේ. ගුණ කරපුවාම 441 එන්න ඕනේ. කොටුවට දාන සංඛ්‍යාව මට කියන්න මං අහන කෙනා මට කියන්න ඕෂාන් මතේෂ කියන්නේ මොකක්ද දාන්නේ? මොකක්ද දාන්නේ කොටුවට? මං හිතන්නේ උත්තර දෙන්න නැත්නම් හදලා නැහැ කියලා. හුවින් මොකක්ද දාන්නේ අපි? 9 9ලු. මොකද අනිත් අය කියන්නේ 9 දාපුවම හරියනවද ළමයි? ඔව් ඕනේ. 49 9ෙන් ගුණ කරලා බලන්න අනිවාර්යෙන් 441ක් එනවා. right. උත්තරේ එනවා 29ක්.
හරි. හොඳයි. ඊළඟට අපි යන් අපි හොයනවා 9216 වර්ගමූලය. 9216 වර්ගමූලය අපි හොයන්න යන්නේ. හොදන්න බලන්න. හරි හොඳයි පුතේ. හරි සර්. රෝස් උත්තරේ මොකද පුතේ? වර්ගමූලය 96. 96. තව කාටද උත්තරය ආවේ? අනුහය අවද ළමයි? ඔව් 96 අවද පුතේ? 96 ද? අගිලන් අග සිට ඉලක්කම් දෙකක් වෙන් කරා. දෙක බැගින් වෙන් කරා. වෙන් කරලා ඉස්සරෝම මෙන්න මේ 92 අල්ලගමු. මෙයාට වර්ගමූලයක් නැහැ. එයාට වඩා අඩු හරියටම වර්ගමූලය දන්න සංඛ්‍යාව මම හොයනවා. කීයද තියෙන්නේ? 92කට අඩු එක්කන 81 නේද? 81යි. 81 වර්ගමූලය 9යි. මෙතන දෙකේ 9 දාන්න. ඊට පස්සේ හරිද ළමයි 9 වරක් 9 81යි. හදලා නැතිව තමයි උත්තර දෙන්නේ නැත්තේ 81යි. අපි අඩු කරනවා 92කින් 81 කරු කරා මෙතනට 1යි මෙතනට 1යි 11ක් එනවා. ඊට පස්සේ මේ 16ත් මෙතනට ගේනවා. ඊට පස්සේ අපි කන්නේ මෙන්න මෙයාගේ දෙගුණය 9 දෙගුණේ 18යි 18යි කොටුවයිනේ. දැන් ඔය කොටුවට ඉලක්කමක් දාන්න ගුණ කරපුවාම අපිට එනවා 1116. කවුද කියන්නකෝ? 6 නේ. මෙතනට එන්නේ 6. එහෙනම් අපි දන්න උත්තරේ මෙතනට එන්නේ 6. එහෙනම් මෙතනටත් 6. 186 6න් ගුණ කරපුවාම අපිට 1116ක් එනවා. හරි. එහෙනම් දැන් ඔයාලට වැඩේ පැහැදිලියි. එහෙනම් 9216 වර්ගමූලය 96යි. හරි. හොඳයි. හරි පුතේ මම අද චුට්ටක් කලින් නවත්තන මට පොඩි හදිස්සිය ගමනක් යන්න තියෙනවද ඉස්කෝලේ යන්න පෙර. නමුත් අපි තව එක ගානක් හදමු. අපි හදමු 7569 වර්ගමූලය හොයන්න. 7569. හොඳයි අච්චාරු 87 ඇවිල්ලානේ. හරි. අපි ඒක හදලා ඉවර කරමු. හොඳයි පුතේ එහෙනම් අපි මෙහෙම කතන්දරේ ඉක්මනට හදනවා. ඉලක්කම් දෙක බැගින් වෙන් කරන අග සිට ඔන්න වෙන් කළා 69. ඊට පස්සේ බෙදුවා මෙයාගේ වර්ගමූලය දන්නේ නැහැ. ඊට වඩා අඩු එක්කෙනා ඉන්නේ 64. 64 වර්ගමූලය 8යි. දැන් දෙකෙන් 8 දැම්මා. 8 වරක් 8 64යි. අඩු කරනවා. අඩු කරපුවම මට එනවා 1යි 11ක් එනවා. අර 69 මෙතනට ගේනවා. දැන් මෙන්න මෙයාගේ දෙගුණය ගන්නවා. 8 දෙගුණේ 16යි. 16යි කොටුවයි. එකම සංඛ්‍යාවක් දාන්න ඕනේ. මොකක්ද දාන්න සංඛ්‍යාව? 7. එහෙනම් ඔය සංඛ්‍යාව 7ෙන් ගුණ කරපුවම අපිට එනවා 1169ක්. අඩු කරපුවාම මට එනවා බිඳුවයි ඉතිරි වෙන්නේ නැහැ. right ඉතිරි આવත් ඊළඟ එකටත් යන්න ඕනේ. ඉතිරි වෙන්නේ නැහැ. මේක තමයි උත්තරේ. හරි.
20.25 කියන දශම සංඛ්‍යාවේ වර්ගමූලය අපි සාධාරණ ක්‍රමයෙන් හොයන්නයි යන්නේ. right. මෙහෙමයි කරන්නේ ඉස්සෙල්ලා වගේම දැන් අපි අර කලින් නම් ඉලක්කම් දෙක බැගින් අගින්නම් වෙන් කළානේ. මේකේ වෙන් කරන්න ඕන ඉලක්කම් දෙක බැගින් මෙන්න මේ දශම සංඛ්‍යාවේ ඉඳලා දෙපැත්තට. එතකොට ඔන්න වෙන් කළා 20යි ඔන්න 2.5 කියලාම වෙන් කළා. හරි. දැන් අර ක්‍රමයෙන්ම භාවිතා කරන්න. කලින් ක්‍රමයෙන්ම භාවිතා කරගෙන යන්න. right. එහෙනම් අපි ඉස්සරවම කරන්න ඕනේ මොකක්ද? මෙන්න මේ 20ට 20 වර්ගමූලය තියෙනවා නම් එයාව ගන්නවා. එහෙම නැත්නම් ඊට ආසන්නම එක්කෙනාගේ වර්ගමූලය ආසන්නම අඩු එක්කෙනාගේ වර්ගමූලය අපි හොයා ගන්නවා. මට කියන්නකෝ මෙතනට කවද ගන්නෙ? රොස්මෙරි කවුද ගන්න මෙතනට? 4 4 ගන්න ඕනේ. 4 ගන්න. එතකොට 20 වර්ගමූලය නැහැ නිසා 20ට වඩා අඩු එක්කෙනා 16. යාගේ වර්ගමූලය 4යි. අපි 4 දානවා මේ උඩටයි මෙන්න මෙතනටයි. දැන් 4 වරක් 4 16යි කියලා ගුණ කරනවා. මෙන්න ගුණ කළා අඩු කරමු දැන්. මෙතන 4යි. right. ඊට පස්සේ මේ 2.5 මෙතනට ගද්දි මෙතන දශමිකක් තියෙනවා. ඔන්න ගත්තා. හරි. ඊට පස්සේ අපි ගන්නවා මෙන්න මෙයාගේ දෙගුණය ගන්නවා. 4 දෙගුණේ 8යි. 8යි මෙතනට කොටුවයි. ඔයාලට මතකනේ? හරි. දැන් ඔය කොටුව ඇතුළට එකම සංඛ්‍යාවක් එන්න ඕන. ඒ දෙන්න ගුණ කරපුවාම 425 හෝ ඊට වඩා අඩු ආසන්නම අඩු වර්ගයක් හැදෙන විදියට. right. කව තෝරගන්නේ අපි? කීවරක්ද? 5 5. බලමු 5. මෙතනටත් 5 දාලා බලමු. 85 5න් ගුණ කරන්න. 8 5 25 5 දැම්ම දෙකක් ඉතුරුයි. 8 42 42 425ක් එනවා. හරියට වෙනව නේද? 425. right. එහෙනම් උත්තරේ ඔච්චරයි. මෙයාගේ වර්ගමූලය අපිට එනවා 4.5ක්. හරි මේක ලියා ගන්න පුතේ. මේක දරුවනේ මෙහෙමයි. දැන් මේකේ මැදින් දිල ඉලක්කම් දෙකක් වෙන් කරද්දී දෙපැත්තට මෙතන 6යි එකක් වෙනවා. මේ පැත්තට 0.3 අපි දාමු. 0.3 හෝ 3 ප්‍රශ්නයක් නැහැ. හරි? මොකද 0වට වටිනාකමක් නැහැනේ. right. එහෙනම් දැන් මම ලියනවා මේක අපි දැන් බෙදන්නයි යන්නේ. හරි? සුපුරුදු පරිදි බෙදමු. right. මෙයාට වඩා අඩු වර්ගමූලයේ ධන සංඛ්‍යාව කවුද? රග්ගල උත්තර ඕනේ. ඔයාලා හැමෝම උත්තර දෙන්න ඕනේ. 1 රෝස්මෙරි හිතෙන් උත්තර දෙන්නේ. අනිත් ළමයි නිදිද? තුනට වඩා අඩු වර්ගමූලයේ ධන සංඛ්‍යාව 1. එහෙමනම් එකේ වර්ගමූලය 1යි. එතකොට මෙතනටත් 1 දානවා මෙතනටත් 1 දානවා. එක් වරක් 1යි අඩු කරනවා. එතකොට 3න් 1ක් 2යි. තිබ්බ දශමේ ගත්ත 6යි 1 මෙතනට. ඊට පස්සේ මෙයාගේ දෙගුණය එකේ දෙගුණේ 2යි. හරි. දැන් ඔන්න හිස් කොටුට එන්න ඕන ඉලක්කමක් ඒ දෙන්නම ඒකෙන් හැදෙන සංඛ්‍යාව. ඒ කියන්නේ මෙන්න මෙයයි ගුණ කරපුවම 261ක් හෝ ඊට ආසන්නයක් එන්න. මට උත්තරේ කියන්නේ මං අහනගෙන දිල්කි කියන්නේ මට උත්තරේ 9. සෙනුරු කීයද? 9යි. වහිනව නේද ළමයි?
right 29 9න් ගොඩ කරපුවම උත්තර එනවා 261. හරි උත්තරය 1.9යි 3.6යි එකේ වර්ගමූලය 1.9යි. හරි තව එකක් හදමු. ඔයාලා හොයන්න පුතේ ටිකක් අයියෙන් වහිනව ළමයි 26.01 රොස්මරි වහිනවද? නෑ සර්. එමුනේ අපේ පැත්ත මේ සීත පැත්තක් නේ ඉතින් හැමතිස්සෙම වහිනවනේ. ඉලක්කම් දෙක ගාන වෙන් කළාම බෙදුවා 25ට වඩා අඩු එක්කෙනා 5 26ට වඩා අඩුවෙන් වර්ගමූලය දන්න එක්කෙනා 25 25 වර්ගමූලය 5යි 5 දැම්ම උඩටයි 8යි. එතකොට 5 25යි අඩු කළා 1යි තිබ්බ දශමය ගත්ත මෙතෙන්ට 0.1 ගත්තාම මට එනවා මෙන්න මේ 5 දෙගුණය 10යි 10යි කොටුවයි මෙතෙන්ටත් කොටුවයි. ඔය කොටුවට අපි දාමු 1 101 වරක් 1 101යි කියලා උත්තරේ නෝයි. එහෙනම් උත්තරේ 5.1. අවශ්‍ය දේවල් සටහන් කරගන්න. උත්තරේ 5.1. හරි. හොඳයි පළමු ලකුණ